ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. ලුක්තමගේ ශුද්ධ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. උන්වහන්සේ එක් තැනක යාඥා කරමින් සිටිසේක. එය නිම වූ පසු උන්වහන්සේගේ ශ්‍රාවකයන් ගෙන තැනත් එක් කතා කොට ස්වාමිනී ජොහන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස අපටත් යාඥා කරන්නට ඉගැන්ව මැනවයි කිවේය. උන්වහන්සේ ඔවුන්ට මෙසේ වදාළසේක. යාඥා කරන කල මෙසේ කියන්න. පියාණනි ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව. අපේ පව් අපට කමා කළ මැනව. බන්ද අපට ණයගැතිව සිටින හැමතෙම අප කමාවන බැවිනි. අප පරීක්ෂාවට නොපැමිණෙනව මැනව. තවද උන්වහන්සේ උන්ට කතා කරමින් ඔබ අතර මිතුරෙකු ඇති තැනැත්තෙක් මහ රෑ ඔහු වෙත ගොස් මිත්‍රය මට රොටි 3ක් දෙන්න. ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා වෙත අවුත් සිටී. ඔහුට දෙන්න කිසිවක් මා ළඟ නැතයි කියන්නේ නම් ගේ ඇතුලේ සිට ඒ මිතුරා උත්තර දෙමින් මට කරදර නොකරන්න. දොර දැන් දොර වසා තිබේ. මගේ දරුවද මා සමග ඇඳේ නිදා සිටිති. නැගිට යමක් ඔබට දෙන්නට නොහැකියයි කියයිද? මම ඔබට කියමි ඔහු සිය මිත්‍රකම සලකා නැගිට ඔහු ඉල්ලන දේ ඔහුට නොදෙතත් ඔහුගේ ලැජ්ජා නැති පෙරැත්තිය නිසා නැගිට උමනා පමණට ඔහුට දෙනු ඇතැයි වදාළසේක. මමද ඔබට කියමි ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. සොයන්න ඔබට සම්භවේ තට්ටු කරන්න දොර හරිනු ලැබේ. මන්ද ඉල්ලන හැමට ලැබේ සොයන්නට සම්භවේ තට්ටු කරන්නට දොර හරිනු ලැබේ. බතරෙන් කවර පියෙක් තම පුත්‍රයා මාළුවෙකු ඉල්ලූ විට මාළුවා වෙනුවට සර්පයෙකු දෙයිද? නොහොත් බිත්තරයක් ඉල්ලූ විට ඔහුට ගුණුස්සෙකු දෙයිද? මෙසේ අයහපත් වූ ඔබ ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නහු නම් ඊට කොපමණ වැඩියෙන් ඔබේ ස්වර්ගික පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයන්න් නොදෙනසේක්ද? ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පටිවෙන් ප්‍රමාන්තෙනි. සමහරට පොත් 2-3 පෙරලා ගත්තාම ඔබ බය වෙනවද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් පැයක් විතර යනවා. කීයක් වෙයිද දන්නේ කියලා මගේ ආදර ප්‍රමාන්තෙනි. දේව වචනය සුන්දර අත්දැකීමක්. උන්වහන්සේ ඔබ මාව ගලාගෙන යෑමකට අරගෙන යන්නේ. ඒ එක සුවිශේෂය එකිනෙකට සම්බන්ධයි. එතකොට ඒ සුවිශේෂය ගිය සතියේ මාර්තා මරියාගේ අත්දැකීම ඊට කලින් සතියේ මතක නම් යහපත් සමරිතානුවරයාගේ අත්දැකීම. එතකොට ඒ අත්දැකීමත් එක්ක ඊටත් කලින් සතියේ උන්වහන්සේ කතා කරන්නේ ඔබ මම ඔබ යවනවා වෘක්කය මැදට බැටලෝ යනවා වගේ කියලා. ඊටත් කලින් සතියේ උන්වහන්සේ කිව්වා යමෙක් මා අනුගමනය කරන්න කැමතිද? මම පිවලුන්ට බෙන තිනවා පක්ෂීන්ට කැදලි තියෙන මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තබා ගැනීමක් තැනක් නැහැ. ඔබ ඒත් ලෑස්තිද මාත් එක්ක එන්න. ජේසු නිසාමද මම ඔබත් එක්ක එන්නේ. ඒතර මේ ඔක්කොම වචනය අදාළ වෙන්නේ මගේ ප්‍රමාන්තනේ ශ්‍රාවකත්වයකට. ඩිසයිපල්ෂිප්. අපි ඩිවෝටී කියන තැන නෙමෙයි. ඒ කියන්නේ භක්තිවන්තයෙක්ට මෙච්චර ගැඹුරක් අවශ්‍ය නැහැ. භක්තියෙන් ඔබ ආමෙන් කිව්වා දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න තැනකදී එහෙම නෙමෙයි භක්තිවන්තයාගෙන් එහා ගිය ශ්‍රාවකත්වයක්. ශ්‍රාවකත්වයක් කියලා කියද්දී ඔබ ස්වාමින් වහන්සේ යවන කෙනෙක් කියන පදනමත් එකයි මේ අත්දැකීම තියෙන්නේ. ඉතින් එතනදී මම ආදර ප්‍රමාන්තනේ අද සුවිශේෂය කතා කරන්නේ. දැන් මරියා යහපත් දේ තෝරගෙන තියෙනවා. මාර්තා වගේ වැඩ කර දුවලා හරියන්නේ නැහැ. මරියා තෝරගත්ත දේ තෝරගන්න ඕනේ කියන තැන. දැන් ඒකයි අපි දැක්කේ යහපත් සමරිතානුවර වැඩ කරපු කෙනෙක්. හැබැයි ඒක ජේසු වගේ කියලා කියනවා. නමුත් එතන එයින් එහා තැනකට ගත්තාම වැඩ වලින් අනාථ වෙන්න බෑ. වැඩ කරන්න ඉස්සෙල්ලා පාමුල ඉන්නට ඕනේ කියන අත්දැකීම. ඒ පාමුල අත්දැකීමත් එක්කයි අපි වැඩ කරන්නට වෙන්නේ. ඉතින් අද ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මොකක්ද? ඒ පාමුල අත්දැකීම මොකක්ද? ඒ කියන්නේ උන්වහන්සේගේ පාමුල ඉන්නවා කියලා කියන්නේ මොකක්ද? ඒකේ තේරුම මොකක්ද?
මගේ ආදර ප්‍රේමන්තනි ඒකයි ජේසු තාත්තගේ පාමුල ඉන්නවා කියන අත්දැකීම. ඉතින් ඒක අපි දකින්නේ උන්වහන්සේ යෙසායා 50:4 කියනවා විඩාවට පත්තුවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් සවන් දෙන පිණිස මහුත්තම දෙවි සමිදානෝ හැම උදයකම මා තුළ උනන්දුවක් ඇති කරවනසේක. ඒ කියන්නේ ඇහුම්කන් දෙන කෙනෙක් කියන්නේ ඉස්සලා ඇහුම්කන් දෙන. ඒතර ජේසුගේ ජීවිතයේ මේ ඇහුම්කන් දීම තාත්තත් එක්ක දොඩමළු වීම ඒක ජීවිතයේ කොටසක් වෙලා තිබුණේ. ඇත්තටම ජේසු එතන ඒ ජීවිතයේ ජේසු මහා ආදරයකින් එක හෙව්ව කෙනෙක්. ලොකු ආදරයකින් හෙව්ව කෙනෙක්. මගේ ආදර පින්වත්නි ඒකයි අද දවසේ අපි දකින්නේ අද සුවිශේෂය දකින්නේ උන්වහන්සේ එක්තැනක යාඥා කරමින් සිටිසේක. ඒ යාඥා කරපු විදියම හරිම පුදුමයි. ඒ කියන්නේ උන්වහන්සේ යාඥාව හොයාගෙන ගිය විදිය හරිම පුදුමයි. ඒ කියන්නේ දැන් එදා මෙතන ඉන්නවා මගේ ප්‍රේමන්තනි ස්නාවක ජුවාම්තුමාගේ ගෝලයෝ. ජුවාම් ඇන්ඩ්‍රු ඒගොල්ලෝ ස්නාවක ජුවාම්තුමාගේ ගෝලයන්. අතට ඒගොල්ලෝ ජේසුත් එක්ක ආවා. මෙන්න දේවාජ බාලකයන්ෝ කිව්වයින් පස්සේ. ඒතර ස්නාවක ජුවාම්තුමා ඉගැන්නුවා යාඥා කරන්න. හැබැයි ජේසු එහෙම ඉගැන්නුවේ නෑ යාඥා කරන්න. ඒක උගන්නන දෙයක් නෙමෙයි. යාඥාවේ බේසික් උගන්නන දේවල් තියෙනවා. එතකොට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. නමුත් මෙතන එයාලා ඇවිල්ලා කියන්නේ අනේ ස්වාමීනි අපිටත් යාඥා කරන්න කියා දෙන්න. මොකක්ද යාඥා කරන්න දන්නවා. ඉතින් ශ්‍රාවක ජුවාම්තුමා කියා දෙලා තිබුණානේ. නමුත් ජේසු යාඥා කරපු විදිය වෙනම යාඥාවක්. මගේ ආදර ප්‍රේමන්තනි ජේසුගේ යාඥාව වෙනස්. දැන් ඔබ අද පළවෙනි කියවීමේ අපි දකින්නේ අබ්‍රහම් යාඥා කරනවා කියන එක. දැන් ගිය සතිය ඔබට මතක නම් අබ්‍රහම් ගාවට හිසෝසව බලද්දී අමුතු 3 දෙනෙක් ඉන්නවා. දැන් ඒගොල්ලෝ කාන්තාරේ ගමන් කරනවා. එතකොට අමුතු 3 දෙනාට කියනවා අපි ස්වාමීනි නතර වෙලා යන්න උපස්ථාන කරනවා. අමුතු 3 දෙනා දැන් යනවා සොදොම් ගොමොරා වලට බලන්න මොකක්ද එතන වෙන්නේ කියලා. මොකද ඒක ඉන්ක්වයර් කරන්න යන්නේ ඉන්ක්වයරි එකකට එවලා තියෙන්නේ සොදොම් ගොමොරා හෝමෝසෙක්ෂුවැලිටි එකත් එක්ක සම්මලිංගිකත්වයත් එක්ක වල් වැදිච්ච තැනක තිබුණේ. ඒක බලන්න යනකොට ආබ්‍රහම්ට මතක් වෙනවා. මොකක්ද මතක් වෙන්නේ? අයි අම්මා මොකක්ද මාර වැඩේ දැන් ලොත් ඉන්නේ සොදොම් ගොමොරා වල. දැන් ආබ්‍රහම්ට කතා කරලා කියද්දි පියාගේ නිවස මව්බිම නෑදෑයෝ අතෑරලා යන්න කියද්දි ආබ්‍රහම් අතෑරලා ගියා. යවන ලබන කෙනෙක්. ආබ්‍රහම්ට දෙවියන්සත් එක්ක සම්බන්ධකමක් තිබුණා. රිලේෂන්ෂිප් එකක් තිබුණා. ඇදහිල්ල නිසා තමයි අතෑරලා ගියේ. ඒකයි ඇදහිල්ල පියා කියලා කියන්නේ. දැන් එහෙම ගියාම යනකොට මොකද වෙන්නේ? දැන් ආබ්‍රහම්ගේ එඬේරු සහ ලොත්ගේ එඬේරු අතර ගැට්ට නැති වෙනවා. මොකද තනකොළ මදි. ගොඩාක් බැටළු එළු පට්ටි තිබිච්ච නිසා. ඒතර ආබ්‍රහම් කියනවා ලොත් ඔයා තෝරගන්න පැත්තක්. මම දකුණ නැගෙනහිර බටහිරද කියලා ඔයා තෝරගන්න කියද්දි ලොත් බලනවා ශාමාරයි සරුසාර පැත්තක් තියෙනවා. ඒ පැත්ත තමයි සරුසාර පැත්තක් තියෙනවා. ඒ පැත්තට තමයි යන්නේ. දැන් ඒ පැත්ත සරුසාර කියන්නේ සොදොම් ගොමොරා. මොකද සස්ත්‍රීකත්වයට එක්ක පාපය නිකම්ම ඇඳිලා තියෙනවා. දැන් සොදොම් ගොමොරා වලට යනවා. දැන් ආබ්‍රහම් මගේ ආදර ප්‍රේමන්තනි 17 වෙනි වගන්තියේ අද පළවෙනි කියවීමේ 17 වෙනි වගන්තියේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට මේක කියනවාද? සමිදානන් වහන්සේ මා කරන්නට යන දෙය මම ආබ්‍රහම්ගෙන් සංගවම්ද? ඒ කියන්නේ ඩිවයින් ඩයලොග් එකක ආබ්‍රහම් ඉන්නේ. ස්වර්ගික දෙබසක ආබ්‍රහම් ඉන්නවා. අපි ආබ්‍රහම්ට කියමුද මේක? කියමු මොකද කියන්නේ? පුතා කියමුද? සුදාත්මයන් විදස් කියන්නේ අපේ කියමු අපි. දැන් සුද්ධෝ ත්‍රිත්වය කතා කරන්නේ ආබ්‍රහම්ට මේක කියනවද නැද්ද කියලා. ඒ කියන්නේ ලොකු දයාබර බැඳීමක් සම්බන්ධකමක්. ඊට පස්සේ තමයි කියන්නේ සොදොම් ගොමොරා විනාශ කරන්න යන්නේ කියලා. ආබ්‍රහම්ට එකපාර මතක් වෙන්නේ කවුද මගේ ප්‍රේමන්තනි? ලොත් ඉන්නවා. දැන් මාර ප්‍රශ්න වෙන්නේ සොදොම් ගොමොරා විනාශ කරොත් ලොත් පවුලේ ඔක්කොමලව විනාශ කරනවා. මගේ ආදර ප්‍රේමන්තනි ආබ්‍රහම් යාඥාවට යනවා. ස්වාමීන් අද වචනේ ගන්න. අද වචනේ හරිය ලස්සන කතා කරලා කියනවා. ආබ්‍රහම් පසුව උන්වහන්සේ කතා කොට සොදොම් ගොමොරා නුවරවලට විරුද්ධව නගින චෝදනා කෙතරම් දරුණුද? උන්ගේ පාප කෙතරම් බරපතලද?
එබැවින් මම දැන් බැසගොස් මා වෙත පමුණවා මා වෙත පමුණවා ඇති චෝදනාවල ඇත්ත නැත්ත විභාග කරමි වදාළසේක. කවුරු හරි කියන්නේ කම්ප්ලේන් කරලා කැලෑ පත්තරයක්වත් ගහලා ඇති. නැද්ද? එම දෙවියන් වහන්සේ දැන් ගිහලා දෙවියන් වහන්සේ බහැලා යනවා බලන්න. දැන් මේක තේරුම් ගන්න ඕනේ දෙවියන් වහන්සේ බහැලා යන්න ඕනේ නැහැ. සොදොම් ගොමෝරා ගැන දකින්න. සියල්ල ඇස් 1000ක් තියෙන ස්වාමීන් වහන්සේට පේන ඔක්කොම ඔබ මම සොදොම් ගොමෝරාද නැත්තම් මොනවාද ඉතියෝපියාද සෝමාලියාද කියලා තේරුණාද කියන එක. ඉතින් ඒක නිසා ඔබගේ පාපය දකින්න උන්වහන්සේ බහැලා එන්න ඕනේ නැහැ ඉන්ක්වයරි එකකට. උන්වහන්සේ දන්නවා. නමුත් මේක භාෂා ශෛලියක් අර දෙවියන් වහන්සේ මිනිස්සෙක් වගේ පෙන්වන්න කියන එක. ඉතින් මොකද වෙන්නේ? එතන කතා කරලා කියනවා එවිට අමුත්තෝ එතනින් නික්ම සොදුම් බලා පිටත්ව ඒත් ආබ්‍රාම් සමිදානන් වහන්සේ ඉදිරියේම නැවති සිටියේය. ආබ්‍රාම් ලොත් වෙනුවෙන් නතර වෙලා ඉන්නවා මගේ ප්‍රමාන්තනේ. ඒක තමයි ලස්සන. ඒ කියන්නේ ඔබ මම යාඥාවේ මගේ ආදර ප්‍රමාන්තනේ උන් වහන්සේ ගාව නතර වෙච්ච අත්දැකීමක්. මරියා වගේ නතර වෙච්ච අත්දැකීමක්. දැන් ඒ නතර වෙනවා කියන යාඥාවේදී මගේ ප්‍රමාන්තනේ යාඥාවේ කොටස් කතෝලික ඉගැන්වීමට අනුව යාඥාවේ ප්‍රධාන කොටස් 5ක් තියෙනවා. කීයක් තියෙනවද? කියන්න 5ක් තියෙනවා. එකක් තමයි දැන් අපේ යාඥාවේ එකම එක කොටසයි තියෙන්නේ. තේරෙනවද මොකද? ඉල්ලීම විතරයි නේද? දෙන්න මුල්ල ඉඳන් අගට ඉල්ලන එක තමයි තියෙන්නේ. ලැබුණයින් පස්සේ හරි. ඒකට කියන්නේ අපි ATM කනෙක්ෂන් කියලා. දැම්ම කාඩ් එක නම්බර එක ගාව සල්ලි ගත්තා ගෙදර ආවා. ආයි හිඳුනම ගිහලා කනෙක්ට් කරගන්නවා නේ. අර ෆාදර් දන්න මේ කතා. ෆාදර් ගාව ඉන්න ගිරවා නේ. නම මරියට ප්‍රසාද කියද්දි අම්මා සිස්ටර් කියන සිස්ටර් සාදකලා කියනවා අනේ ෆාදර් අපි අපේ ගිරවිව දාන්නම් කියලා. මේ උදේ හවා යාඥා කරපු ගිරවා. ගිරවිව කූඩුවට දාපු ගමන් නම මරිය ස්වර්ගයේ වැටුණු මුකුත් නැහැ. ෆාදර් දැන් මේ මගේ නම මරිය ප්‍රසාද මොනන්ත තේ ස්වාමීන් වහන්සේ ඔක්කොම ගිරවා. දැන් අපිත් වගේ නේ නිකන් ඒ උපමාවේ කොටස් දෙකක් සම්බන්ධ වෙනවා. එකක් තමයි ගිරව් වගේ යාඥා කරන්නේ. මොනවද දන්නේ කියාගෙන යනවා. තේරුණාද කියන එක? මෙලෝ කනෙක්ෂන් එකක් නැහැ. කියාගෙන යනවා. දැන් ගිරවිව දාපු දවසේ දැන් නම මරියත් නැහැ. ස්වර්ගේ වැරෙස්සන්න මොකුත් නැහැ. පෙත්තලෝ දැන් මොකුත් නැහැ. එතකොට මොකද වෙන්නේ? මගේ ප්‍රමාන්තනේ ෆාදර් හිලන පෙත්ත පුතේ යාඥා කරන්නේ ගිරවිගේ කරේ තට්ටක් දාලා මෙහෙම තට්ට දාලා මෙහෙම අරගෙන කියලා මෙච්චර කාල ෆාදර් මම යාඥා කරේ ගිරවියෙක් හම්බෙන්න කියලානේ. දැන් ගිරවියෙක් හම්බුණා කියනවා. ඒ කියන්නේ ස්පෙයා වීල් රිලිජන්. ස්පෙයා වීල් එක. ඒ කියන්නේ උන්වහන්සේ වෝනේ හුලම් බැස්සොත් අම්මා ස්වාමිනේ කියලා සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ආයෙත් දාගත්තන් පස්සේ උන්වහන්සේ ඕනේ නැහැ. ශ්‍රාවකත්වය කියන්නේ ස්පෙයා වීල් එකක් නෙමෙයි උන්වහන්සේට දෙන. ස්ටියරින් වීල් එක උන්වහන්සේ වෙන්න ඕනේ. තර යාඥාවේ ප්‍රධාන කොටස් 5ක්. ස්තුති කරන යාඥා. අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරන්නට ඕනේ. නමස්කාර කරන්නට ඕනේ. නමස්කාරය, ස්තුතිය, මගේ ආදර ප්‍රමාන්තයනි ප්‍රශංසාව අපේ ජීවිතයේ අයිතිය බාර දීම සහ ඉල්ලීම. මනස්ථාපනය. මගේ ඉතින් මොකක්ද ස්තුතිය, ප්‍රශංසාව, මනස්ථාපනය, අයිතිය බාර දීම, ඉල්ලීම මේ කොටස් 5ම තියෙන්නට ඕනේ. යාඥාව ඉල්ලීමක් විතරක් නෙමෙයි. ඉතින් ආබ්‍රහම් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ. මොකද අයිතිය බාර දීලා ඉවරයි දෙවියන් වහන්සේට. පියාගේ නිවස, මව්බිම, නෑදෑයෝ අතහැරලා ගිහිලා ඉවරයි. එතන තමයි ආබ්‍රහම් දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්නේ. වචනේ බලන්න. ආබ්‍රහම් වහන්සේට සමීප වී සැබවින්ම ඔබ දම්මටින් සමග අදමිටුන් සමග දම්මටින්වත් වනසන සේක්ද දැන් වටෙන් එන්නේ. අනේ ස්වාමිනේ ලොත් ඉන්නවා. අනේ ලොත් ඉන්නවා. අනේ නෑ වේයා වගේ තමයි කමක් නෑ වුණාට ඔබ වහන්සේ නෑ එහෙම එන්නේ නෑ. වටෙන් එන්නේ. දැන් දම්මිටුන් සමග අදමිටුන් විනාශ කරනවා සේක්ද? අබ්‍රහම් බබා දන්නද? දන්නේ වගේ දෙවියන් වහන්සේ දන්නේ නැහැ දැන් මේ ගුණා මොන පැලේද කන්නේ කියලා නේ. ඒ උන්වහන්සේ හිත දන්නේ නැද්ද මගේ ප්‍රමාන්තනේ? හැබැයි ඒත් උන්වහන්සේ එහෙම යන්න දෙනවා. මොකද මේ යාඥාව කියන එක ලස්සන දෙයක් නේ. යාඥාවේ ඉල්ලීම ලස්සන දෙයක්. ඒ කියන්නේ ওই ඉල්ලීමත් එක්ක අපි උන්වහන්සේට දන්නේම නැතුව ලං වෙනවා. ඒක ලස්සන අත්දැකීමක්. අපි හිතන්නේ ගඟේ ඉඳන් ගහට කඹේ දාලා බෝට්ටුවේ ඉඳන් අදිනවා. අදිද්දි අම්මා දැන් ගහ ළඟට එනවා වගේ තමයි තේරෙන්නේ. ගහ ළඟට එනවා කියලා බැලද්දි මම යන්නේ එතනට.
මට ඩුබායි වල ඉඳන් කෝල් එකක් ආවා. ඩුබායි හරි මොහොර මැද පෙරදිග රටක අවුරුදු 2-3කට කලින් ඒත් 4-5කට කලින් කතා කරලා මට කිව්වා ෆාදර් ඔබ වහන්සේ දේශනා කරලා අන්තිමට කොන්තයක් උස්සනවා. කනවා. දේශනාවේ ඔක්කොම අර තියෙන ආලේපේ නැති වෙනවා කොන්තයක් උස්සනවා. මොනවද මම කතෝලික ස්වාමී. ඒක තමයි ෆාදර් ඔබ වහන්සේ කතෝලිකට ගැලපෙන්නේ නැහැ. ඔය දේශනා කරන විදිය පාස්ටර් කෙනෙක් වෙන්නයි හොඳ. එනිසා අපි කණ්ඩායමක් විදිහට යාඥා කරනවා ඔබතුමාම සභාව අතහැරලා ෆ්‍රී ලයින් චර්ච් එකකට ඇවිල්ලා සභාවක පාස්ටර් කෙනෙක් විදිහට වැඩ පටන් ගන්න. දැන් මගේ මේ හරිය නම් අඟයි මාළු හරිද? දැන් මාව හරි මං කිව්වා හරි යාඥා කරන්න. යාඥානේ මටනේ යාඥා කරන්නේ මොකක් හරි වෙයිනේ. කරන්න යාඥා කියලා කිව්වා. දැන් ඔන්න කරන්න. මං එතකොට මේ උපමාව කිව්වා. මම උදාහරණයක් කිව්වා. එක්කෝ ගහ ළඟ ගහයයි බෝට්ටුව යයි ගහ ගාවට ඔබද ගහ මමද ගහ ඔබද බෝට්ටුව මමද බෝට්ටුව කියලා බලමු. අම්මා යාඥා කරන්න ගත්තා. මගේ ආදර පින්වත්නි මාස 5-6ක් අවුරුද්දක් ඇතුළත ඒ යාඥා මෙහෙවපු ප්‍රධාන කෙනා කතෝලික වුණා. අද ලංකාවට ඇවිල්ලා සභාවට බැඳිලා පවුල් පොතක් අරගෙන සභාවේ දිව්‍ය පූජාවට සහභාගී වෙනවා. යාඥාව ඔබ මොනවා හරි තැනක ඔබ යාඥාවට යනවා කියන එක ලස්සන දෙයක්. සමහරට ඔබ ඉල්ලන දේ ඔබ දන්නේ නැහැ. සමහරට ඔය යාඥාවේ අවශ්‍යතාවයත් එක්ක ඔබ උන්වහන්සේ ගාවම ඉද්දී පිටපයින් නැතුව පොටපන්න ගන්න නැතුව ඔබ දන්නේම නැතුව එතනට යන් වෙනවා මගේ ප්‍රමාන්තනේ. ඉතින් ආබ්‍රහම් ළඟ දෙවියන් වහන්සේ එකපාරම කියන්න තිබුණා. හරි පුතා මම ලොත්තු බේරනවා. ලොත්තු බේරුවා උන්වහන්සේ. ලොත්තු බේරුවේ නැත්නම් බේරුවා. ඒකනේ අර සොදොම් ගොමෝරා වලට දේවදූතයෝ ගිහිල්ලා ලොත්ව සහ පවුල එක්කගෙන එද්දී කියනවා මොකක්ද? පිටිපස්ස බලන්න නැතුව යන්න. ඉතින් දැන් සොදොම් ගොමෝරා මෙහෙ ගිනි ගන්නවා. තේරුණාද කියන එක? දැන් පිටිපස්ස දැන් කාටද ඉන්න බැරි? ඕප ලෙඩේ කාට තියෙන්නේ? වයිෆ්ලටනේ. දැන් කොත්තනේ කිචි වගේ නිකන් බලන ගන්න ගිනිම් කොහොමද නිකන් දුම්ම කළුද සුදුසු නැත්නම් රතුද කියලා නිකන් කොහොමද ගිනි බෝලේ වගේ බලන්න එපා කියලා යවුවේ. බලන්න එපා කියලා යම ගමන් ඉන්නම් බෑ. හැල්ලා බලන සොදොම් ගොමෝරා කෙලිම ලුණු කඳක් වෙනවා. එදා ඉඳන් ලොත් ලුණු කෑවේ නැහැලු. හොද්දකටවත් ලුණු දැම්මේ නැහැලු. මොකද වයිෆ් ලුණු වෙලානේ තේරුණාද කියන එක. ඒ කියන්නේ එපා එච්චර එපා වෙලා ඉඳලා තියෙන. කෙසේ වෙතත් මගේ ආදර ප්‍රේමන්තනේ. ඉතින් ඒ බේරිලා යන නිසා දෙවෙනසේ උත්තර දීලා. හැබැයි යාඥාවේ ජර්නි එකක්. දෙවියන් වහන්සේ ළඟ ඉඳගෙන ආබ්‍රහම් යාඥා කරනවා. දැන් මේ යාඥා කරන්නේ සීනයි කන්දේ දෙවියන් වහන්සේ කතා කරද්දී ඒකේ ඉස්සරහා සතෙක්වත් තියාගන්න එපා කිව්වා. මැරෙනවා. මරන්න කිව්වා. ඒක උන්වහන්සේ කතා කරද්දී කන්නඩි පැලුණා. උන්වහන්සේව දැක්කම මැරිලා වැටුණා. එහෙම කාඩොෂ් ශුද්ධ වූ තැනක උන්වහන්සේ හිටියේ. එහෙම ඩිරෙක්ට් ගනුදෙනු කරන්න බෑ. හැබැයි ආබ්‍රහම්ගේ දයාබරකම් බලන්න. අනේ ස්වාමීනි කිය තමයි ඉල්ලන්නේ. තේරුණාද කියන එක? ඊට පස්සේ අහෝ නුවරෙහි සමිතුන් 50 දෙනෙක් සිටිත්නම් හොඳයි. නුවරෙහි දමිතුන් 50ක් සිටිත්නම් මේ 50 දෙනා නිසා නුවර නොවනසා ඊට සමාව නොදෙනසේක්ද? දැන් හරි ඕකේ 50ක් ඉන්නා නම් මම බේරනවා. ඊළඟට ගන්න. අදමිටුන් සමග දමිටුන් වනාන්සාලීමේ දැන් මේ ආබ්‍රහම් කියන්නේ දෙවියන් වහන්සේට. අදමිටුන් සමග දමිටුන් වනාන්සාලීමේ අදහස ඔබෙන් දුරින්ම දුර වේවා. අදමිටුන් සමග දමිටුන් එකම මිම්මෙන් මැනීම ඔබේ කැමැත්ත නොවේවා. මිනිස්්‍ය කරුවානු සාධාරණ ලෙස යුක්තිය ඉටු නොකරන සේක්දයි ඇසී බටර් දාන ගන්නේ. දෙවියන් වහන්සේ දේව කියන්න ඕනේද? හැබැයි දෙවියන් වහන්සේ ඉන්නවා. ඔබගේ මගේ ප්‍රාථමික තලයත් එක්ක උන්වහන්සේ ඉන්නවා. ඒක උන්වහන්සේට මතක් කරන්න දෙයක් නෙමෙයි. මගේ ආදර ප්‍රේමන්තනි අනේ ගැත්තාට සමා වෙන්න දේවයන් වහන්සේ කිය 50 ගේනවා 10ටම. උන්වහන්සේ කියන හරි 10ක් හිටියත් මම විනාශ කරන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමන්තනි මේකේ ලස්සන යාඥාවේ පැතිකඩවල් අද මේ කියවීම ඔක්කොම වල පැතිකඩවල් සියල්ලම කව වෙනවා. ලොත් දන්නේ දෙවියන් වහන්සේ විනාශ කරන්න යන්නේ සොදොම් ගොමෝරා කියලා. ෆුල් කූල් එකේ ලොත් ඉන්නවා. හැබැයි ආබ්‍රහම් දන්නවා. එතකොට ඒ ආබ්‍රහම් ලොත් ආබ්‍රහම් වගේ නෑයෙක් ඉන්න එක කොච්චර වටිනවද? එයා වෙනුවෙන් යාඥා කරන්නේ. ලොත් වෙනුවෙන් මැදිහත් වෙන්නේ. මගේ ආදර ප්‍රේමන්තයන් ඔබට පුළුවන් යාඥාවෙන් මැදිහත් වෙන්න. තව කෙනෙක්ට ශක්තියක් වෙන්න.
ඒක අපි කියන්නේ සාමෝස ධර්මලාභය කියලා. සාන්තුවරගේ සාමෝස ධර්මලාභය මොකක්ද මේ ලාභය? ස්වර්ගයේ ජයග්‍රාහී සභාවට පුළුවන් ඔබ මම වෙනුවෙන් යාඥා කරන්න. සාන්තුවර බැතිය කියන්නේ ඒකට. සාන්තුවර බැතිය කියන්නේ එතන මගේ ආදර බිමද එන සරල සිල්ලර තැනකට එක වැටලා තියෙන්නේ. සාන්තුවර බැතිය එයාලා වගේ ශුද්ධවන්ත වෙන්නට අපිට උදව්වක් තියෙන්නේ. මේක මොකක්ද අර චේන් එක හම්බ වෙන්නයි, අර ඉඩම හම්බ වෙන්නයි, අර ලෙඩේ හොඳ වෙන්නයි, හරි ලස්සනයි. හැබැයි මේ ලෝකේ තවත් මේ ලෝකේ කූඩාරම ස්ථීර කරගන්නයි අපි ආඥා කරන්නේ. අපි කී දෙනෙක් සාන්තුවරුන් වගේ ශුද්ධවන්ත වෙන්න උදව් ඉල්ලනවාද? ජයග්‍රාහී ස්වභාව ඔබ මොන වෙනින් යාඥා කරනවා. ඒ යාඥාව මැදිහත් යාඥාවක්. ඒකයි ඔබට මට හැමෝටම නාම සාන්තුවරයෙක් ඉන්නට ඕනේ. ඔබ දන්නවද? ඔබගේ නාම සාන්තුවර කවුද කියලා දන්නවද? දන්නවද? එහෙම කෙනෙක් ඉන්නවද? නම් දාත් දියම නෙමෙයිනේ. මම අගෝස්තු 12 ඉපදුනේ. අගෝස්තු 11 සෙන්ට් ක්ලෙයා 12 කවුරුත් හිටියේ නැහැ. තේරුණාද කියන එක? ඉතින් අගෝස්තු 11 සෙන්ට් ක්ලෙයා ක්ලයාගෙන් තමයි කලන කියලා. මම ක්ලයාතුමීට හරි ආදරේ ඉතින්. ඒ මගේ නාම සාන්තුවරය. මගේ ආදර ප්‍රේමන්තනේ ඔබගේ නාම සාන්තුවරය කවුද? එතකොට ඒ කෙනා ඔබට ගොඩාක් දයාබරයි. ගොඩාක් දයාබරයි. මේක එක එක්කෙනාට උදව් කරගෙන යන තැන. දැන් ඔබගේ ජීවිතේ ඔබ වෙනුවෙන් යාඥා කරන අය. ඒ කියන්නේ ඔබගේ ස්වාමි පුරුෂයා බිරිඳ කියන්නේ මූලික වශයෙන් අඩු පාඩුවක් දැක්කම කියවනවා කියන්නේ කොහොමද? කියවනවා දෙල් කොළගොඩ දෙනවා කිය මාර වදයක් දෙන්නේ නේ. ඔබ ස්වාමි පුරුෂයාගේ අඩුව වෙනුවෙන් දන ගහලා යාඥා කරනවා. ස්වාමිනේ ඒ විනාශයගෙන් අහක් කරන්න. ඒ වෙනුවෙන් මම එක්වර ඉන්නවා ස්වාමිනේ. එයාගේ බීමත්කම වෙනුවෙන් මම යාඥා කරනවා. දුබලකම මගේ බිරිඳගේ ඒ අඩුව වෙනුවෙන් මම යාඥා කරනවා. අපිට එකිනෙකාට සපෝට් වෙන්න පුළුවන්, කරන්න පුළුවන් යාඥාවෙන්. ඒක මහත් දයාබර ගැඹුරු අත්දැකීමක්. ඒක ඔබ ස්වාමීන් වහන්සේට කිට්ටු නැයින් පස්සේ ඔබ දේශු වෙනුවෙන් දෙයක් අතහැරපු කෙනෙක් නම් ඔබට පුළුවන් උන්වහන්සේ ඉස්සරහා ඩිමාන්ඩ් කරන්න, යාඥා කරන්න, ඉල්ලන්න. මොකද උන්වහන්සේ ජාකබ්තුමාගේ පොතේ පැහැදිලිවම කතා කරලා කියන දෙයක් තියෙනවා මගේ ප්‍රමාන්තිනි. දැහැමියාගේ යාඥාව පස්වෙනි පරිච්ඡේදය ජාකබ්තුමාගේ පොතේ පැහැදිලිවම උන්වහන්සේ කතා කරලා කියන book of James ජාකබ්තුමාගේ පොතේ ධර්මිෂ්ඨයාගේ යාඥාව ගැන කතා කරනවා. පස්වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා 16 වෙනි වගන්තියේ එබැවින් ඔබ එකිනෙකාට පාපොච්චාරණය කරන සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාඥා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත්ය ඵලදායකය. ධර්මිෂ්ඨයි. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරන එක්කෙනාගේ එක පියතුමෙක් හරි ලස්සනට කියනවා when Mary was in the world she did everything God asked her to do. මේ දේව අම්මා මේ ලෝකේ ඉන්නේ නැද්දි ඇය ස්වාමීන් වහන්සේ කියපු ඔක්කොම කරා. Now she's in heaven. Now God listens to her prayers. දැන් ඇය ස්වර්ගයේ දැන් දෙවියන් වහන්සේ අය කියන දේ කරනවා. ඔබ ඒකයි ශ්‍රාවකත්වයේ බලය. ඒක ඇවිල්ලා නිකන් ඔය භක්තිවන්තයෙක්ට වඩා ශ්‍රාවකෙක් ජීවිතේ අත්හැරපු කෙනෙක් ජේසු වෙනුවෙන් ජීවිතේ දුන්නු කෙනෙක් එයාගේ යාඥාව බලගතුයි. ඒත් ස්වාමීන් වහන්සේ අභිමුව ඉන්න තරම් ලස්සන අත්දැකීමක් බැඳීමක් සම්බන්ධතාවයක් තියෙනවා. උන්වහන්සේට කතා කරන්න පුළුවන් ඔබගේ ඇත්ත ඔබ හැම දෙයක්ම උන්වහන්සේට කියන්න පුළුවන් මගේ ප්‍රේමවන්තනේ. ඒකයි ඒ ඈත ඉන්න දෙවියන් වහන්සේව ජේසු අබ්බා කියලා කතා කරන තැනකට ගන්නේ. අබ්බා. දැන් මේක හිතා ගන්න බෑ මගේ ප්‍රේමවන්තනේ. දෙවියන් වහන්සේට අබ්බා කියන්න ඒක යාලට හිතා ගන්න බෑ. දැන් පුරාණ ගිවිසුමේ අපි දකින්නේ දෙවියන් වහන්සේ කවුද කියලා අහන්නේ මෝසස්. ඔබගේ නම මොකක්ද? දෙවියන්ට කතා කරන්න පුළුවන්ද? පුතා ඇන්ඩ්‍රුවෙන් හෙන්රි මට කතා කරන්න මොනවා කියලාද? ෆාදර් කියලා. කලන කියලා කතා කරන්නකෝ. කියන්නේ කලන කියලා කියන්නේ. කලන කියන්නේ නැහැ. බනිද්දි කලනයක් කිය බයින මන් දන්නවද? මට බයින විදිය. මන් දන්නවද? දැන් කියනවා කලනයා කියලා කියන්නේ. ඒකමනේ කියන්නේ අද විතරයි. කියන්නේ කලනයා. හලෝ මචං කියලා කියන බලන්න. දෙන කට පිච්චේ හොරිදායි දන්නේ අම්බෝ.
මගේ ආදර පිමන්තනේ හිතේ ගරුත්වය නැතුවත් කටේ හරි ගරුත්වය තියෙනවනේ. දැන් ඒක එහෙම කතා කරන්න බෑනේ දරුවට මට. ෆාදර්නේ. thank you පුතේ. දැන් මේ මම කවුද මගේ ප්‍රමාන්තනේ? කාරණ යන මේ මොකෙක් කිව්වත් නැහැ. තේරුණාද කියන එක? මම කවුද මේ දරුවා ඉස්සරහට මමත් තවම යමු දෙවියන් වහන්සේ කියද්දි දෙවියන් වහන්සේගේ නම යාවේ. දැන් යාවේ කියද්දි YAHWEH යාවේ. දැන් එයාලා බයිබලයේ යාවේ කියන වචනය 6800කට වඩා තියෙනවා බයිබලේ. හැබැයි ඒ කතා කරද්දී YAHWEH කියදී දැන් මේකේ කිසිම දෙයක් නැහැ. වවල්ස් නැතුව තමයි ලියන්නේ. වවල්ස් නැතුව ලිව්ව මොකද වෙන්නේ? වවල්ස් කියලා කියන්නේ ස්වරාක්ෂර නැහැ. ගාත්‍රාක්ෂරත් එක්ක විතරයි තියෙන්නේ. එතකොට නම කියන්න බෑ. දැන් ඉදා උදාහරණයක් විදිහට යාවේ කියද්දී දැන් ස්වරාක්ෂර ටික අයින් කරගත්තාන් පස්සේ කා උක් ආ කා එහෙමනේ. ආ ලා එහෙම යන්නේ. ඒක කියන්න බෑ. ඒකයි ස්වරවල ඒකයි ආගත්තම මේ ස්වරාක්ෂර අයින් කරාම කියන්න බෑ. ඉතින් බයිබලයේ කියවගෙන යද්දී යාවේ කියන වචනේ කියන්නේ 6800 වතාවක් තිබත් උන්වහන්සේට කියනවා එල් එලියෝන් එල් ෂඩායි ඊට පස්සේ ජෙහෝවා ජීරේ ස්වාමීන් වහන්සේ සපයනවා. ජෙහෝවා නිස්සේ ස්වාමීන් වහන්සේ විජයග්‍රාහී ස්වාමීන් වහන්සේ. ජෙහෝවා රාෆා ස්වාමීන් වහන්සේ සුවකිරීමේ ස්වාමීන් වහන්සේ. ඩොනයි ලෝඩ් මේ ඔක්කොම ඇට්‍රිබියුට්ස් ස්වාමීන් වහන්සේට ආදේශක මිසක් ඩිරෙක්ට් උන්වහන්සේට නම කියලා කතා කරන්න බෑ. ජේසු යාඥා කරන්න කියද්දී කියනවා අබ්බා කියලා කියන්න කියලා. අබ්බා කියන පියාණනි නෙමේ. පියාණනි නෙමේ. තාත්තේ. ඩඩා. අප්පච්චි. එන්නේ අර දයාබර සම්බන්ධකමක්. දෙවිය ජේසු මේ යාඥාව ගේනවා රිලේෂන්ෂිප් එකකට. අර ආබ්‍රහම් අනේ ස්වාමිනී සමා වෙන්න වහන්සේත් එක්ක මෙහෙම කතා කරන්න පුළුවන් වුණා. සමා වෙන්න ස්වාමිනී. ඒක ගේනවා තාත්තා කියන තැනකට. හැබැයි මතක තියාගන්න මගේ ප්‍රමාන්තනේ කවදාවත් හිතන්න එපා මේක මේ බජාර ටයිප් එකක් කියලා. දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය කොහෙම තැනකටවත් පහළට එන්නේ නැහැ. උන්වහන්සේ ඉදිරියේ කරුණාව නැතුව අපිට ඉන්න බෑ. අපිට දෙවියන් වහන්සේ සිල්ලර කරලා දෙන අයියෝ සප්‍රසාද වහන්සේ 7-5කට ගණන් ගන්න. අයියෝ කිසිම ගරුත්වයක් නැහැ. නමස්කාරයක් නැහැ. වේනවා. කියන ඔය දෙවියන් වහන්සේ උන්වහන්සේ ප්‍රේමය වනසේක. උන්වහන්සේ ආදරේ උන්වහන්සේ තේරුම් ගන්නවා ඉසි ප්‍රශ්නයක් නැහැ. ඔය එහෙම තැනකට අපිට වැටෙන්න බෑ. හැබැයි මහා ආදරයක් තාත්තා කියලා කතා කරන තැන. ඒක රිලේෂන්ෂිප් එකක් මගේ ප්‍රේමාන්තනේ. ඒක ජේසුස් කතා කරලා කියන්නේ තාත්තා කියන්න. ඒ තාත්තා කියන්නේ කොහොමද? ඒ කියන්නේ ස්වාමින් වහන්සේ ඔබව මාව මවලා උන්වහන්සේ ඒදම් යනෙන් ඔබ මාව අයින් වුණේ කොහොමද? පාපයත් එක්ක. පාපයත් එක්ක ඒ සම්බන්ධකම කැඩුනා. සම්බන්ධකම කැඩුණයින් පස්සේ ජේසුස් තමයි ඒ සම්බන්ධකමට ගේන්නේ. කොහොමද? මරණයෙන් මිල ගෙවලා රුධිරයෙන් මිල ගෙවලා ඒ සම්බන්ධකමට ගන්නේ. ඒ සම්බන්ධකමෙන් පස්සේ මගේ ආදර ප්‍රේමාන්තනේ චුටි පුතේ නායි පොඩක් විනාඩියක්. දැන් ඒ සම්බන්ධකමෙන් පස්සේ දැන් පාපයෙන් වෙන් වෙච්ච මනුෂ්‍ය බැඳීම ජේසුගේ මරණය තුල මරණයෙන් මොකද වෙන්නේ? මරණයෙන් ඒ බැඳීම බද්ධ වෙනවා. කෙනෙක් උනයින් පස්සේ තමයි ඒ බලය ගලන්න ගන්නේ. අත්ත මිදි වැලට යා වෙනවා වගේ. ඒ කනෙක්ෂන් එකට අපි කියන්නේ මොකක්ද? ශුද්ධාත්මයන්. ජේසු තාත්තා අතර බැඳීම ශුද්ධාත්මයන් වහන්සේ. එතකොට ඔබ මම ඔබගේ මගේ ජීවිතයේ ජේසුගේ ලේවල බලයෙන් ශුද්ධාත්මයන් ඔබට ලැබෙනවා. එතකොට මම දරුකමට යන්නේ ශුද්ධාත්මයන් තුල. දැන් මේක මට තේරෙන මේක අපිට තේරිච්ච දෙයක් නෙමෙයි. අද බලන්න වචනේ අද කතා කරලා කියනවා. අද දෙවෙනි කියවීමේ උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න. අද දෙවෙනි කියවීමේ අත්දැකීම ගන්න. මන්ද බෞතිස්ම ස්ථාපනයේදී ඔබ උන්වහන්සේ සමග වළලනු ලැබ.
දැන් මොකද වෙන්නේ? බෞතිස්මය මොකද වෙන්නේ? බෞතිස්මය කියලා කියන්නේ ඩිපින්, ගිලෙනවා. දැන් පොඩි උන්ට අපිට ඔළුවට වතුර ටිකක් දාන්න මට ඕක සාමාන්‍ය බෞතිස්මයේ ඇත්තම තේරුම තමයි ගිලෙන්න පුතේ පත්. ඒ කියන්නේ ගිලෙනවා වතුරට. වතුරට ගිලුණාම මොකද වෙන්නේ? මැරෙනවා. මැරිලා තමයි නැගිටින්නේ. එතන මොකද වෙන්නේ? අර පරණ ජීවිතේට මැරිලා ජේසුගේ වන්දියෙන් අලුත් ජීවිතයක කනෙක්ෂන් එක බලන වචනය ඔයත්. දෙවියන් වන්දේ බෞතිස්ම ස්ථාපනයේදී ඔබ උන්වහන්සේ සමග වළලු ලැබ උන්වහන්සේ මරණයෙන් උත්ථාන කළ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරී බලය. මොකක්ද මේ ක්‍රියාකාරී බලය? ශුද්ධාත්මයano. ශුද්ධාත්මයano. මොකද මැටි ගොඩකට හුස්ම දුන්න රුවාක්‍යාවේ breathe the breath of Holy Spirit. ශුද්ධාත්මයano තමයි ප්‍රාණය උනේ. ප්‍රාණයano කියලා කියන්නේ උන්වහන්සේට. ඒ බලය බලන්න ශුද්ධාත්මයano ක්‍රියාකාරී බලය තුල ඇති විශ්වාසය කරන කොටගෙන ක්‍රිස්තුස් වහන්සේ සමග උත්ථාන කරන ලැබුවේ. දැන් මොකද වෙන්නේ? කනෙක්ෂන් එකක ඉන්නේ. කනෙක්ෂන් එකක ඉන්නේ. ඒකයි රෝම 8 වෙනි පරිච්ඡේදයේ අපි දකින්නේ මගේ ප්‍රමාන්තේනේ. ඒ කනෙක්ෂන් එක හම්බ වෙන්නේ කොහමද? රෝම 8 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තය කියනවා. මෙන්න මෙහෙම. උන්වහන්සේ කතා කරලා කියනවා මන්ද අප ලබා ඇත්තේ නැවත බියගෙන දෙන වහල් සේවයේ తත්වය නොව අබ්බා පියාණනි යයි අමතා යාඥා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ తත්වයකි. දැන් අපට තාත්තා කෙනෙක්. ඒක වෙන්නේ ජේසුගේ වන්දියෙන්. ජේසුගේ මරණයෙන්. දැන් ඒ උරුමයක් එක්ක යාඥා කරන්නේ. කනෙක්ෂන් එකක යාඥා කරන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ ඒක ජේසු එකයි ගැඹුරුම තැන. ජේසු අබ්බා කියලා කතා කරන්නේ ශුද්ධාත්මයානෝ. ඒක ඊළඟ වගන්තිය බලන්න. ඊළඟ වගන්තිය රෝමා 8 වෙනි පරිච්ඡේදයේ ඊළඟ වගන්තියේ උනාස කියනවා අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයානෝම අප ආත්මය හා එක්ව සාක්ෂි දරති. ශුද්ධාත්මයානෝ තමයි කියන්නේ මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඒ දරුකමත් එක්කයි යාඥා කරන්නේ. ඒක රිලේෂන්ෂිප් එකක යාඥාවක්. ඒකයි උන්වහන්සේ එපිසවරුන්ගේ 6 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ. ඔබ යාඥා කරද්දී නිකන් ඔය ගිරව් වගේ මම පරිමේසාද වුණාන්තනේ ස්වාමීන් වහන්සේ ඔබ කරේ යන පදවසන් මොනවද කියන්නේ කියලා දන්නේ නැහැ. පූජාවට ආවත් ඔය කිසිම කනෙක්ෂන් එකක් නැහැ. ඒකයි උන්වහන්සේ 18 කියන බලන්න. සෑම විටම මුළු සිතින් යාඥාවේද අයදීමේද යෙදී සිටින්න ආත්මයන්න් වහන්සේගේ බලයෙන් යාඥා කරන්න. කනෙක්ෂන් එකක මට උන්වහන්සේව දැනෙනවා කනෙක් වෙනවා. ඒතර ඔබ මගේ ආදර ප්‍රේමන්තනේ යාඥාවේදී ඒ කනෙක්ෂන් එක හොයන්න ඕනේ. හරියට රාජාලියා තටු ගහලා පියාඹලා සුළඟට නතු වෙනවා වගේ. යෙසායා 40:29 තරුණයෝ පවා ක්ලාන්ත වී වැටෙති දුබල වෙති. යෙසායා 40:29 කතා කරලා කියනවා එතුමා නුක්ලාන්ත වන අයට ශක්තියද බෙලහිනයන්ට සවියද දෙනසේක. තරුණයෝ පවා දුබල වෙති යෞවනයෝ පවා වෙහෙස වී වැටෙති. එත් සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අරුත් කරගන්න ඕය. රාජාලීන් මෙන් පියාපත් විහිදා යන්න ඕය. දුවන්න ඕය හෙත් වේසනවන්න ඕය. ඇවිදින්න ඕය හෙත් ක්ලාන්ත නොවන්න ඕය. සහායදායකයා කියන්නේ ඒකයි. රාජාලියා කට්ටකන්නේ තටු ගහලා කොහොම හරි තටු ගහලා සුළඟට නතු වෙන්න විතරයි. සුළඟට නතු වුණයින් පස්සේ එයාගේ ෆෝකස් එක වෙනම තැනක. මගේ ආදර ප්‍රේමන්තයනේ ඒකයි උන්වහන්සේ අද සුවිශේෂය කියන්නේ ඔබ ඉල්ලන්න ඔබට දෙනවා. සොයන්න සම්බ වෙනවා. තට්ටු කරන්න දොර අරිනවා. දැන් මේ කියන්නේ පපඩනුයි ඩීසලුයි පෙට්‍රලුයි ඒවත් ඉල්ලන්න. හැබැයි උන්වහන්සේ කියනවා අද කොපමණ වැඩියෙන් අවසාන වගන්තිය ගන්න මෙසේ යහපත් වූ ඔබේ දරුවන් අයහපත් වූ ඔබ දයහපත් දේ දන්න වුනම් ඊට කොපමණ වැඩියෙන් ඔබේ ස්වර්ගික පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයන් නොදෙනසේක්ද. එහෙම අපි ඉල්ලලා තියනවද මගේ ප්‍රමාන්තනේ? ශුද්ධාත්මයන් උදේ නැගිටකම වෙල්කම් හෝලි ස්පිරිට්. බෙනහින් කියන ගත් පාස්ටර් කෙනෙක් ලියනවා වෙල්කම් හෝලි ස්පිරිට්. ලස්සන පොතක් ඒක පාස්ටර් කෙනෙක් ලිව්වට. උන්වහන්සේ වෙල්කම් කරනවා. මගේ ජීවිතේ ආර ඉල්ලන්න උන්වහන්සේව. එතන ඒකෙන් ඔබට කනෙක්ෂන් එකක් හම්බ වෙනවා. ඔබ ජීවිතේ ගත කරන්නේ කුකුල වගේ තංගල තට්ටු ගහ නෙමෙයි. මාර්තල වගේ නන්නත්තර වෙලා නෙමෙයි. මර්යා වගේ කනෙක් වෙලා වචනය ඇහෙනවා. මොකද කනෙක්ෂන් එක හම්බුනයින් පස්සේ ඔබට උන්වහන්සේව දැනෙනවා. ඒකයි තාත්තට උන්වහන්සේ කියන්නේ ඔබ යාඥා කරද්දී අබ්බා තාත්තේ කියලා යාඥා කරන්න.
ඒක අපි දකින්න මගේ ප්‍රමාන්තනේ ගලාති වරුන්ගේ ලිපියේ පැහැදිලිවම මේ අත්දැකීම ගලාති 4:6 වෙනි වගන්තිය බලන්න. ගලාති 4:6 වෙනි වගන්තිය කියනවා තවද පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස අබ්බා පියාණනි කියා හඬ ගසන තම පුත්‍රයන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත් වලට ඒව අවදාළසක ජේසුගේ ආත්මය මගේ ගාවට එනවා. ඒකයි ජේසු මගේ ප්‍රමාන්තනේ කියන්නේ ඔබ යාඥා කරන කල අබ්බා කියලා කියන්න. ඒකයි ජේසුගේ යාඥාව වෙනස් වුනේ. ජේසු යාඥා කරද්දී නිකන් මරන්න අරගෙන යන හරකෙක් වගේ නෙමෙයි. අම්මා අපි යාඥා කරද්දී කොහමද? අම්මෝ යාඥා කරන කියන කොහොම අමාරුයි කියලා තේරුණාද කියනක? අතියන් පිතාගේ පුතා අනේ අම්මා අතියන්තන් යාඥා ඉවරයි. සමාවෙන් අපිත් එහෙම යාඥා කරා සෙමිනේරියේ මෝර්නින් ප්‍රයාස ඉවිනින් ප්‍රයාස ඉවර වෙනකම් බලන් ඉන්නේ. ඉවර වෙච්ච ගමන් තමයි අම්මෝ එහෙම වෙන්න බෑ. සම්පූර්ණයෙන් අවුලක්. දැන් සමහරට මම කියද්දි පැය ඉන්න කියද්දි ෆාදර් පැය මොනවද ෆාදර් කරන්න ඕනේ? පැය කියද්දි නමාරුයි. තේරුණා ඔබ හරියට කනෙක්ට් වුණායින් පස්සේ පැය මදි. පැය මදි. එලාම් එක පැයක් පස්සේ තිබ්බයින් පස්සේ නැගිටලා එන්න බෑ ඔබට. ඒක රිලේෂන්ෂිප් එකට ගියායින් පස්සේ. අනික පැයවල් බලාගෙන යාඥා කරන්න වෙනම අත්දැකීමක්. ඒකයි ජේසුගේ යාඥා වෙනස් වුනේ. දැන් ජේසු ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි අපට ජොහාන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස අපටත් යාඥා කරන්න ඉගැන්වුව මැනව. ජේසුගෙන් අහනවා උගන්වන්න ජේසු. ඒ තරමට යාඥාවෙන් ජය කරා උන්වහන්සේ. මගේ ආදරේ ප්‍රේමන්තනේ මාක් 1:35 උන්වහන්සේ හිරුදාවට බොහෝ කලින් යනවා යාඥාවට. ඊට පස්සේ අපි දකිනවා ලුක් 6:12 තව යාඥා කරපු තැන් ගොඩාක් තියෙනවා. මං ඉස්සලා පූජාවේ ඔක්කොම කිව්වා. මුළු රාත්‍රියම උන්වහන්සේ ආඥා කරනවා. මාර්තාට මරියාට ජේසුස් කියනවා මරියා වඩා යහපත් දේ තෝරගත්තා. It is a choice. ඔබ ආඥා කරනවද නැද්ද කියන එක ඔබගේ තීරණයක්. It's your choice. ඔබට පුළුවන් ආඥා කරන්න නැතුව යන්න. යාඥා කරන්න ඔබගේ ගමන යන්න පුළුවන්. හැබැයි සතෙක් වගේ ඔබ තනකට වැටෙනවා. අර ජේසුටත් මාර්තා බැන්නා වගේ, මරියාව ජජ් කරා වගේ. ඔබ නන්නත්තා. ඔබ යාඥා කරන ඇදගෙන යන ජීවිතයක් ඉතින්. අර වාහනේ තල්ලු කරනවා මරා ගන්නවා. කිසිම කනෙක්ෂන් එකක් නැහැ. හැබැයි ජීවත් වෙනවා. ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙනවා. ඒක උනාසි ගලාති 5 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තේ කතා කරලා කියන්නේ. මානසික තෘෂ්ණාත් එක්ක ජීවත් වෙන ජීවිත. දැනම කියනවා මානසික තෘෂ්ණාවල ඵල විපාක පැහැදිලිව එනම් කාම මිත්‍යාචාරය අපවිත්‍රකම් සල්ලාලකම් කර ජීවත් වෙනවා විශ්වාස හරි පෞල් ජීව බැඳලා තමයි ඉන්නේ. නමුත් අතන්ටත් ඔලුව යනවා මෙතනටත් කතා කරනවා අර චට්ටකත් වෙනවා අර සම්බන්ධකමක් තියෙනවා. හැබැයි මුකුත් නැහැ. දැන් මම මගේ පවුල බලා ගන්නවා. මගේ පවුල බලාගත්තට තවත් පවුලක් නඩත්තු කරනවා. තේරෙනවද කියන එක? දැන් ඒව සාධාරණීකරණ සල්ලාලකම් එක්ක මානසික තෘෂ්ණා දැන් පුදුම අමාරුවක ඉන්නේ. බලන්න වචන. රූප වැඳීම කොඩිවින සතුරුකම් විවාද ඊර්ෂ්‍යාව ක්‍රෝධය යසස්කාමේ පක්ෂභේද ආරවුල් වෛරය බීමත්කම සුරාදෘත උත්සව මේ ජීවත් වෙන්නේ මේ මලකඩත් එක්ක ඇත්තකන යන ජීවිත මුස්පේන්තු වෙච්ච ජීවිත මූසල වෙච්ච ජීවිත කියන්නේ මාරුයි. ඒක නෙමෙයි ජීවිතේ මගේ ප්‍රමාන්තයනේ. කනෙක්ෂන් එකක තාත්තා එකයි ජේසු වැඩවලින් අනාථ වුන්නේ නැහැ. වැඩවලින් අනාතුන්නේ මාර්ක 1:35 යාඥා කරන්න යන්නේ මාර්ක 1:37 බලන්න. උන්වහන්සේ පේදුරුගේ නැන්දනේ අසුව කරයින් පස්සේ එතන මහා සෙනගක් එනවා ස්වාමීන් වහන්සේ. නුවර වැසී මුළු ජනතාව දොරකඩ රැස්සුවා. උන්වහන්සේ විවිධ රෝග වලින් පෙළෙන බොහෝ අය සුව කළසේක. බොහෝ දුෂ්ටාත්මයන් දුරු කළසේක. තමා කවරෙක්ද ඒ දුෂ්ටාත්ම දැන සිටි බැවින් උන්වහන්සේ උන්ට කතා කිරීම දිනුසෙක්. මාර මිෂන් එකක්. හැබැයි වෙලාව හොරා ගන්න කොහොම හරි ජේසු කඩනවා නින්දෙන් කඩනවා නින්දික නිදිය ගන්න නැහැ පැයට නිදාගත්තේ නැහැ ජේසු කඩලා හිරුදාවට බොහෝ කලින් අවදි වෙනවා මිනිස්සු ඔක්කොම එන්න ඉස්සල්ලා උන්වහන්සේ යාඥාවට යනවා මොකද එතනයි ඵලය තියෙන්නේ මරියා වගේ අහුම්කම් දෙන යාඥාවක්
මගේ ආදර පින්වත්නි එතන ජේසු තාත්තට කතා කරලා කියනවා අපි දකින්නේ එකයි ජේසු යාඥාවේ ජේසු කතා කරලා කියනවා තාත්තේ ඔබ වහන්සේට මාක්තුමාගේ 14 බලන්න. ඒ කියන්නේ ජේසු අරගලය ජේසු පහුවදා මරන්න ඉන්නේ. ඒ මරන්න ඉන්න අත්දැකීමේ බලය ලබන්නේ ජෙත්සමනියට ගිහිල්ලා තාත්තට කතා කරලා කියන්නේ මොකක්ද? පුරාජේරු නෙමෙයි. තාත්තේ මම දෙන්නම් හෙට. නැත්නම් දෙන්නම් අන්න නියමට දෙන්න නෑ. තාත්තා කතා කරලා කියනවා අබ්බා පියන් 36 අබ්බා පියාණනි ඔබ වහන්සේට සියල්ලක්ම හැකිය. මාක් 14:36 අබ්බා පියාණනි ඔබට සියල්ලක්ම හැකිය මේ කුසලානය මාගෙන් ඉවත් කළ මැනව. ඒත් මාගේ කැමැත්ත නොව වහන්සේගේ කැමැත්ත වේවා. ඇත්ත විසි කරනවා ඉල්ලනවා තාත්තගෙන් ඉල්ලනවා තාත්තා පුළුවන් නම් අහක් කරන්න. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ ක්‍රයිසිස් එකකදී ක්‍රයිසිස් ඔරියන්ටඩ් ප්‍රෙයර් කියලා කියන්නේ ඔබ යාඥා කරන්නේ ක්‍රයිසිස් එකකදී අරගලයකදී විතරයි නෑ එහෙම එකක් නෙමෙයි. පුරුද්දක් විදිහට ස්වාමීන් වහන්සේ ගාවට යන්න. ඒක ආශ්‍රය කරන්න යන්න. ඉල්ල ගන්න විතරක් යන මහා ජරා සම්බන්ධකමක් නෙමෙයි. අවස්ථාවාදී සම්බන්ධකමක් නෙමෙයි. මගේ ආදර පිළිබඳ ඒක ජේසුස් උන්වහන්සේ ජීවන්තමාගේ සුවිශේෂ 11 වෙනි පරිච්ඡේදයේ ලාසරස් මැරිච්ච තැන උන්වහන්සේ යාඥා කරන්නේ කොහොමද? පුදුම සම්බන්ධකම. උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ප්‍රේමාන්තනේ 43 උන්වහන්සේ මෙසේ කියා ලාසරස් සමාවෙන් 41 එවිට ඔහු ගල ඉවත් කළ ජේසුස් වහන්සේ ඇස්වා පියාණනි ඔබ මට සවන් දුන් නිසා මම ඔබට ස්තුති කරමි. තාම යාළුවා මැරිලා දවස් 3ක් කුණු වෙලා සවන් දුන් නිසා ඔබට ස්තුති කරමි. සෑම විටම ඔබ මට සවන් දෙන බව මම දනිමි. ඒත් මා මේ දේ කිව්වේ ඔබ මා ඒවා වදාළ බවට අවට සිටින සමූහයා අදාහ ගන්නා පිණිසයි වදාළසේක. ඔබට එහෙම රිලේෂන්ෂිප් එකක් හදාගන්න. ඒකට එකපාර එක දවසේ ෂුක් ගාලා වෙන්නේ නැහැ. ඒක මුලහසෙත් එක කතා කරන තැනකට යන්න. උනාසෙත් එක ඉන්න වෙලාවල් බලාගෙන නෙමෙයි ඩියුටි එකට වඩා ඩියුටි එක අම්මෝ ඉරිද පල්ලි එන්න ඕනේ නැත්නම් මරණීය පාපයක් අපාය යනවා. එහෙම හරි පල්ලි එන්නේ. එහෙමත් එන්නේ නැති අය ඉන්නවනේ. මරණීය පව් ගණන් ගන්නෙ නැති. එහෙම නෙමෙයි. ඒකට අමතරව අර උනාසෙ ගාව නතර වෙලා උනාසෙත් එක ඉන්න. ඒ කනෙක්ෂන් එක හොයන්න සුද්ධාත්මයන්න් විල්ලන්න. මගේ ආදර ප්‍රේමන්තනේ උනාසෙගෙන් අහන්නේ. උනාසෙගෙන් අහන්න අපිට යාඥා කරන්න කියා දෙන්න. ජේසු යාඥා කරපු විදිය වෙනස්. ඔබ යාඥා කරද්දී අබ්බා තාත්තේ කියලා කියන්න. වහන්සේගේ නාමයට ප්‍රශංසාව වේවන්න, ස්තුති කරන්න, නමස්කාර කරන්න. හැමදේම යනජුරු ගාන යාඥාවක් නෙමෙයි. ඒක අබ්බා තාත්තේ ඔබ වහන්සේට සියල්ලක්ම හැකි. වහන්සේට ස්තුති. එනිසා ඔබ මේ හිඟා කන්න තැනක් නෙමෙයි. හිඟන්නෙක් නෙමෙයි ඔබ දරුවෙක්. එනිසා අරක දෙන්න කියනවා නෙමෙයි. ඒ කනෙක්ෂන් එකට යන තාත්තගේ ආදරය විඳ ගන්න. ඒ කනෙක්ෂන් එක ඇතුලේ ඔබට ඉල්ලන්න පුළුවන්. දරුවෙක් වගේ ඉල්ලන එක වෙනස්. ඒක අපගේ එදිනෙදා ආභෝෂණය දෙන්න කියලා කියන්නේ. ඒක තාත්තගේ මං ඉල්ලන්නේ. මිනිසුන්ට අතපානවා නෙමෙයි. 2.50 වැඩ කරනවා නෙමෙයි. පගා ගන්නවා නෙමෙයි. බාල්දු වෙනවා නෙමෙයි. පීචං වෙනවා නෙමෙයි. මගේ තාත්තගේ උරුමත් එක්ක ජීවත් වෙන්න. උන්වහන්සේ බාල්දු කරන්න එපා. මගේ දවසේ භෝජනේ දෙන්නමයි ස්වාමීනි. ඒ තාත්තා ඔබට දෙන දේ අවශ්‍ය දේ දන්නවා. ඉල්ලන්න කලින් මගේ ආදර ප්‍රේමන්තනේ එනිසා ඔබ ඉල්ලන්න කලින් ඔබට ඕනේ මොනවද කියලා උන්වහන්සේ දන්නවා. ඒ නිසා ඒකයි උන්වහන්සේ යාඥා කරනදී මතයතුමාගේ සුවිශේෂ 6 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන්නේ ඔබ යාඥා කරන කල 5 වෙනි වගන්තියේ යාඥා කරන කල කෛරාටිකයන් මෙන් නොකරන්න. ඉතින් තවද 7 වෙනි වගන්තියේ කියනවා තවද යාඥා කිරීමේදී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා දෙවියන් වහන්සේ ඔවුන්ට කාන්දනු ඇතයි ඔහු සිතති. ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නට පෙර ඔබ උවමනා කවරේදයි පියාණන් වහන්සේ දන්නාසේක. තාත්තා ගාවට යන්න පුතේ. තාත්තා ගාවට යන්න දූ. ඒක යාඥාවේ කනෙක්ෂන් එකක් ඉස්සරහා කනෙක්ෂන් එකක් ඉස්සරහා ඉන්න. අවශ්‍ය දේ උන්වහන්සේ දන්නවා. හැබැයි ඔබ මැදිහත් වෙන්න යාඥාව ඉල්ලන්න. ඒ ඉල්ලන තැනදී මගේ ආදර ප්‍රේමන්තනි උන්වහන්සේ කතා කරලා කියනවා යම්ෙක් ඔබ මිතුරෙක් රාත්‍රියේදී තමන්ගේ ගෙදරට ආව මිතුරාව කෑම ඉල්ලන්න තවත් මිතුරෙක් ගාවට යනවා. ගිහිල්ලා කියනවා මට රොටි 3ක් දෙන්න. මගේ යාළුවට දෙන්න. මිතුදමක්, යාළුකමක්, රිලේෂන්ෂිප් එකකයි ඔබ ඉල්ලන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ දැන් මේක කියවද්දී ඔබට එකපාර තේරෙන්නේ නැහැ. ඇයි මේක එච්චර අමාරු දෙයක්ද? රොටි හදලා තියනවා නම් රොටි 3ක් දෙනවා කියන එක එච්චරම අමාරුයි. ගොඩාක් අමාරුයි. ඇයි දන්නවද? එයාලා හිටියේ තට්ටු දෙකේ ගෙදරක.
එයාලගේ ස්ට්‍රක්චර් එක ගෙවල් වල ස්ට්‍රක්චර් එක වෙනස්. තට්ටු දෙකක් තිබුණා. ඒතර එක තට්ටුවක උඩ තට්ටුවේ තමයි යාලා නිදාගත්තේ. පහළ තට්ටුවේ මගේ ප්‍රමාතනේ සත්තු රැයට අර එළියේ ගාල් කරන සත්තු ඔක්කොම ගාල් කරන්නේ ඇතුලේ. එළුවෝ බැටළුවෝ හරක් ඔක්කොම ඉන්නේ පහළ. සාමාන්‍ය ඒගොල්ලෝ ඇඟපත හොදගෙන උඩට ගියායින් පස්සේ පහළට එන්නේ නෑ ආයිත්. උදේ තමයි එන්නේ. attached bathrooms නෑනේ ඒවල. ඉතින් මේ මිනිස්සුන්ට රොටි දෙන්න පාර දෙනවා කියන ගොම ගාගෙන ජරාව ගාගෙන මුත්‍රා ගොඩේ ඇවිල්ලා රොටි දීලා නාන්න වෙනවා මේ මිනිස්සයාට. හැබැයි ඒත් කියනවා යාළුකම නිසා හරි නෙමෙයි. පෙරැත්ත නිසා, කරදර නිසා. මම ඔබට කියමි ඔහු සිය මිත්‍රකම සලකා නැගිට ඔහු ඉල්ලන දේ ඔහුට නොදෙනවා නොදෙතත් ඔහුගේ ලැජ්ජා නැති පෙරැත්ත නිසා නැගිට ඔහු මොන පමණට ඔහුට දෙනු ඇතයි වදාළසේක. ඒ නිසා මගේ ආදර ප්‍රේමන්තනේ, when you are in your struggle, never go to the phone, rather go to the throne. අරගලේ දුනාසගේ පාමුලටම යන්න. එතන ඔබට සූතිය ප්‍රශංසාව තුළ රිලේෂන්ෂිප් එකක ඉල්ලන්න. උන්වහන්සේ දෙනවමයි. හැබැයි මතක තියාගන්න, උන්වහන්සේ දරුවා මාළුවෙක් ඉල්ලදී සර්පයෙක් දෙන්නේ නැහැ තාත්තා. බිත්තරයක් ඉල්ලදී ගෝනුස්සෙක් දෙන්නේ නැහැ තාත්තා. පාන් ගෙඩියක් ඉල්ලදී ගල් ගෙඩියක් දෙන්නේ නැහැ තාත්තා. මාළුවෙක් හිටිය පලස්තීනයේ, සර්පයෙක් හිටිය පලස්තීනයේ මාළුවෙක් වගේමයි පීනගෙන යනවා. දරුවා දකින්නේ මාළුවව සර්පයක් කියලා දන්නේ ඉල්ලනවා. අනේත් ස්වාමීන් දෙන්න තාත්තේ. තාත්තා කවදාවත් දෙන්නේ නැහැ. මතක තියාගන්න තාත්තා නිසා. ගොරුස්සෙක් හිටියා නැට්ට අකුලලා බිත්තරයක් වගේ වෙනවා. රෝල් වෙලා යන. දැකම් බෝලයක් වගේ. දරුවා ඉල්ලනවා බෝලේ උඩ පැන තනිස්ක පොළවේ අකුල් පොළවේ ගගා. තාත්තා දෙනවා මේ ගොරුස්සෙක් බිත්තරයක් නෙමෙයි දෙන්නේ නැහැ ඔබට. ගල් මගේ ප්‍රමාන්තනේ ගල් රොටි වගේම එක යකා ජයිස් ගාවට ගල් ගෙඩි අරගෙන ඉන්නේ පාන් ගෙඩි කරගන්න කියලා. තාත්තා දන්නවා මේක දරුවගේ දත් කැඩෙන අත්දැකීමක්. දෙන්නේ නැහැ අපට. එහෙම දෙන්නේ නැහැ කියලා අතහැරලා යන්න එපා මොඩකම. මෙතනින් හම්බෙන්නේ නැත්නම් අතන්ට හරියනවා. ඒ තැන මය ආදර ප්‍රමාන්තනේ උන්වහන්සේ අපට සුදුසුම දේ දන්නවා. ඒ නිසාද උන්වහන්සේ පැහැදිලිව කියන්නේ ශුද්ධාත්මයන්න් විල්ලන්න. යාඥාවේ ශුද්ධාත්මයන්න් විල්ලන්න. අද දවසේ යාඥාවට ඔබ තව දෙයක් එකතු කරගන්න. ඒ යාඥාවට ශුද්ධාත්මයන්න්ට ආරාධනා කරන යාඥාවක්. ස්වාමින් වහන්සේ ඒ ශුද්ධාත්ම අත්දැකීම තුළ ඔබට කනෙක්ෂන් එක දෙයි. කනෙක්ෂන් එක තුළ ස්වර්ගයේ වැඩ සිටින අද උන්වහන්සේ කියා දෙන යාඥාව මගේ ප්‍රමාන්තනේ ස්වර්ගයේ වැඩ සිටින ඒ යාඥාව අපි ගිරව් වගේ කටාගෙන බිඳගෙන කියන මේ යාඥාව පොඩ්ඩක් නතර වෙලා කියන්න. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනේ, ඒ අපේ තාත්තා මගේ විතරක් නෙමෙයි අපි හැමෝගෙම තාත්තා. ඒ නිසා ඒ ස්වර්ගයේ වැඩ සිටින නතර වෙලා කියලා ඒකේ අත්දැකීම තුළ එදිනදා භෝජනය තවසේ භෝජනය උන්වහන්සේ ඔබට දෙන නිසාම ඔබට මට සමාව දෙන්නට බැරි අයට සමාව දෙද්දී ඔබට මට සමාව දෙන නිසාම ඒ මහා දයාබර පීතෘක සම්බන්ධයට ඇතුල් වෙන්න අද වචනය ඔබට ආරාධනා කරනවා. ආමෙන්.